නීතිය කියන්නේ ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විෂයක් නෙවෙයි. ඒ නිසාම නීතිය පිළිබඳ ඒ තරම් දැනුවත්කමක් අපේ නෑ. හැබැයි නීතිය පිළිබඳ අපි දැනගෙන ඉන්න ඕනේ. උසාවියකට ගිහිල්ලා ඔබ වැරදිකාරයෙක් වෙන්න හරි ඔබ සැකකාරයෙක් වෙන්න හරි ඔබට නීතිය දන්නේ නෑ කියලා කියන්න හැකියාවක් නෑ. ඒ නිසා උදායිරෙන් මේ නීතිය විශේෂාංගයයි අපි අරගෙන එන්නේ. අයිපුවන් සුබුදෑසනක්. අද නීතිය වැඩසටහනින් අපේ විශේෂ මාතෘකාවක් පිළිබඳව ඒ වගේම සුලභව කතා කරන මාතෘකාවක් තමයි අද කතා බහ කරන්නේ. හැබැයි ඔබ දැනුවත් විය යුතු කාරණා සම්බන්ධයෙන් අද මේ සාකච්ඡාවේදී ඔබ වෙත ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේත් නීතිය වැඩසටහන වෙනුවෙන් චරණ මැදිරියට පැමිණලා තිබෙනවා නීතිඥ කපිල ලියනගමගේ මහතා. අපි ඔබතුමාන්ව ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන් ගෞරී. ඔව්. දැන් ඔබ බලනවා ඇති මොකද්ද මාතෘකාව මේ සුලභව කතා කරන. ඒ තමයි විවාහ බන්ධනයෙන් වෙන්වීම. මොකද්ද මේ විවාහ බන්ධනයෙන් වෙන්වීම සම්බන්ධව තිබෙන නීතිය සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. විවාහ බන්ධනයෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපි කෙටියෙන් අපි සඳහන් කරමු. ගෞරී දැන් වචනේම මම හිතන්නේ එහි අදහස තේරුම ගැබ් වෙලා තිබෙනවා. අපි සරලව ගත්තොත් දැන් විවාහයක් කියන්නේ නීත්‍යානුකූලව පිරිමියෙක් සහ ගැහැණියෙක් අතර ඇති වෙන බන්ධනයක්. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට දෙක ගිවිසුමක් කියන්න පුළුවන්. එතකොට එවැනි බැඳීමක් බන්ධනයකට ඇතුල් වෙලා තිබෙන දෙදෙනෙක් එම බන්ධනයෙන් සම්පූර්ණයෙන් වෙන්වීම තමයි අපිට කියන්න පුළුවන් මේ දික්කසාදයක් එහෙම නැත්නම් විවාහ බන්ධනයෙන් වෙන්වීමක් විදියට කියන්න පුළුවන්. ඔව් හොඳයි. දැන් මේ විවාහ බන්ධනයෙන් වෙන්විය හැකි ක්‍රම තිබෙනවද? එතකොට නීති ඉදිරියේ පිළිගන්නා ක්‍රමත් තිබෙනවද? මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීමක් කරමු. මොකද බොහෝ දෙනෙක් මේ දැන් ඔබ ආරම්භයේදී ප්‍රකාශ කරා වගේම විවාහ බන්ධනයෙන් වෙන් වුණා කියලා කියනකොටම අපට දික්කසාදේ මතක් වෙන්නේ. එතකොට මීට අමතරව වෙනත් ක්‍රම තිබෙනවද? ඔව් ගෞරී මෙහෙමයි. දැන් අපිට ප්‍රධාන වශයෙන් අපි දික්කසාදය කියන ප්‍රතිකර්මය තිබෙනවා. දැන් ඊට අමතරව අපි කියනවා මේ විවාහ ශූන්‍ය කිරීම. ඒ කියන්නේ විවාහයක් සිදු නොවුනාසේ සලකන තීන්දුව ප්‍රකාශයක් නැත්නම් අධිකරණ ප්‍රකාශයක් ලබා ගන්නවා. එවැනි දෙවැනි ප්‍රතිකර්මයක් අපිට අඳුනා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රතිකර්මයක් විදිහට අපිට තිබෙනවා. ඒ කියන්නේ වාසයෙන් සහ සංවාසයෙන් වෙන්වීම කියන තුන්වෙනි ප්‍රතිකර්මය තිබෙනවා. ඒතකොට මේ ආකාර තුනකට විවාහ බන්ධනයෙන් වෙන්වීමේ හැකියාවක් තිබෙනවා. ඔව් දැන් අපි ඔබ සඳහන් කරපු ආකාරයට දැන් දික්කසාදය ගන්නත් අපි උසාවියට යන්න ඕනේ. කොට ශුන්‍ය විවාහයක් කියලා ප්‍රකාශ කරවා ගන්න තීන්දුව ප්‍රකාශයක් ලබා ගන්නත් අපි යන්න ඕනේ උසාවියට. එතකොට මේ වාසයෙන් හා සංවාසයෙන් වෙන්වීමත් එය ප්‍රකාශයක් බවට පත් කරවා ගන්නත් උසාවියට යන්න ඕනද? එහෙමත් නැත්නම් දෙදෙනාගේම කැමැත්තෙන් කරන්න පුළුවන්. මෙහෙමයි ගෞරී. දැන් ඔය මොනත් මේ ප්‍රතිකර්ම වල අවසාන අදහස වෙන්නේ මේ දෙදෙනා අතර තිබෙන විවාහය අවලංගු කිරීම. එතකොට ඒකනම් අවශ්‍යතාවය මේ සියලුම කාරණාවලට අවශ්‍ය වෙනවා අධිකරණයට යන්න. දැන් අපි මේ කතා කරන්නේ ක්‍රම කීපයකින් මේ වළංගු විවාහයක් අවලංගු කර ගැනීම. එම නිසා එවැනි සහන ලබා ගන්න පුළුවන් අධිකරණයට ගිහිල්ලා විතරයි. හොඳයි. දැන් අපි දික්කසාදය ගැන කතා කරමුකෝ. ප්‍රථමයෙන් විවාහ බන්ධනයෙන් වෙන වෙන පළවෙනි ක්‍රමයක් තමයි දික්කසාදය. එතකොට මේ දික්කසාදය ලබා ගන්නත් උසාවියට යන්නට නම් සම්පූර්ණ කරන්නට ඕන කාරණා තියෙනවාද? දෙන්නගෙම කැමැත්ත. දැන් ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා කතා වෙනවා දෙන්නම කැමැති. එතකොට අපි දෙන්න අතර කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නට එකට ඉන්න බෑ. දෙන්නම කැමැති. එහෙම වුණොත් අපිට දික්කසාදයක් ලබා ගන්න පුළුවන්ද? මොනවාද කාරණා සම්තෘප්ත කරන්නට ඕන උසාවියට දික්කසාදයක් පැවරීම සඳහා? මෙහෙමයි ගෞරී, ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.
ඇත්තටම දෙදෙනාගේ කැමැත්තෙන් එහෙම නැත්තම් කියන්නේ දැන් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ දෙදෙනෙකුගේ නොගැලපීම මත. දෙදෙනෙක්ගේ නොගැලපීම මත දෙදෙනා තීරණය කරනවා අපි දෙන්නට මෙහෙම යන්න බෑ. අපි වෙන් වෙමු කියලා. නමුත් එවැනි ආකාරයකට දික්කසාදයක් ලබා ගැනීමට අද අපේ රටේ පවතින නීතිය මගින් ප්‍රතිපාදන සලසා නැහැ. එතකොට දික්කසාදයක් ලබා ගන්න පුළුවන් අපේ නීතියේ ඒකට ආකාර තුනක් තිබෙනවා. පළවෙනි ආකාරය තමයි අපි නිතර සුලභව අධිකරණවල දකින හේතුව ද්වේෂ සහගත අතහැර යාම කියන වෛවාග වරද. එතකොට දෙවනුව තිබෙනවා අනාචාරය. ඒ කියන්නේ පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් විවාහයෙන් පිට කියන්නේ විවාහයෙන් පසුව දෙවන පාර්ශවයක් සමග පවත්වන ලිංගික සම්බන්ධතා. අපි ඒ අනාචාරය වශයෙන් හඳුනා ගන්නවා. තුන්වෙනි අවස්ථාව තමයි ගෞරි විවාහයට ඇතුළත් වන අවස්ථාවේදී පැවති බෙලහීනතාවය. ඒක අපිට වැඩිදුර විස්තර කරන්නත් අවශ්‍ය නැහැ. මොකද ඒක ඕන කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ බෙලහීනතාවය කියන්නේ කියලා. එතකොට ඔන්න ඔය ආකාර තුනක් මත ඔය කියන්නේ ඔය හේතු තුනෙන් එක හේතුවක් මත අපිට දික්කසාදයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් අප කාරණා තුනක් සඳහන් කරා ද්වේෂාගත ලෙස අතහැර යාම, ඒ වගේම අනාචාරය, ඒ වගේම විවාහය පවතිනකොට තිබෙන ලිංගික බෙලහීනතාවය. දැන් මේ ද්වේෂාගත ලෙස අතහැර යාම කියමු. ඒ කියන්නේ මාව දාලා ගියා කියන එකනේ. දැන් ඇත්තටම දැන් මට ඒ ගෙදර ඉන්න බෑ. මගේ ස්වාමි පුරුෂයා විසින් මගේ කලත්‍රයා විසින් මට කරදර කරනවා ඒ වෛවාහක නිවසේ ඉන්න බැරි වෙන විදිහට. මට දාලා යන්න සිද්ධ වෙනවා වෛවාහක නිවස. එතකොට දාලාගේ මමද වැරදිකාරයා වෙන්නේ? ඔව් ගෞරී දැන් මෙහෙමයි මේ වෛවාහක නිවස කියලා සඳහනක් කෙරුවා. ඇත්තටම දැන් මේ දෙදෙනෙක් විවාහ වුණාම ඔවුන් දෙදෙනා එක යම්කිසි ගෘහයක පදිංචි වෙනවා. අපි මේ ගෘහය අඳුරා ගන්නවා වෛවාහක නිවස කියලා. එතකොට දැන් ඔබ සඳහන් කෙරුවා එක් පාර්ශවයක් අනිත් පාර්ශවයේ වෛවාහික නිවසේ රැඳී සිටියේදී එක් පාර්ශවයක් වෛවාහික නිවසෙන් පිට වෙනවා. දැන් ඒක බැලුමට පිටතින් බැලුවාම පිටවෙච්ච පාර්ශවය අනිත් පාර්ශවයේ ද්වේෂ සහගත ලෙස අතහැර ගියා කියලා තමයි පේන්නේ. දැන් ඒ තමයි සිදුවෙච්ච ක්‍රියාව. නමුත් මේ ද්වේෂ සහගත අතහැරාම කියන වෛවාහික වරද සංයුක්ත වෙන්න කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් ඇවිල්ලා අර ද්වේෂ සහගත ලෙස අතහැර යාම. ඒ කියන්නේ ක්‍රියාව තියෙන්න ඕන. දෙවැනි එක එළියට ගියපු පාර්ශවය විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් තමයි එළියට ගිහිල්ලා තියෙන්න ඕන. දැන් ඔබ අහුව ප්‍රශ්නේ තමයි මේ ඔබට මේ වෛවාහක නිවස තුල සිටිය නොහැකි තත්වයක් උදා වෙනවා. ඔබට වෛවාහක නිවසෙන් පිට වෙන්නම සිද්ධ වෙනවා. කියන්නේ ඒ තවදුරටත් වෛවාහක නිවසේ රැඳී සිටිය නොහැකි හේතුව මත අවසාන විකල්පයේ විදිහට ඔබ වෛවාහක නිවසෙන් පිට වෙනවා. දැන් එවැනි අවස්ථාවකදී අර ඒ පිට වුණාට ඒ පිට වෙන පාර්ශවයට විවාහය අවසන් කිරීමේ චේතනාවක් නැහැ. ඉතින් එම නිසා දැන් අපිට එළියෙන් විතරක් බලලා කාටද දික්කසාදේ ලබා ගන්න පුළුවන් කියන කාරණාව විතරක් තීරණය කරන්න බෑ. විශේෂයෙන්ම අපි ඒ සිද්ධිය එක් පාර්ශවයක් පිට වුණේ කාගේ වරදකින්ද කියන එක බලන්න ඕන. ඒක සලකලා බලන්න ඕන. ඒ කියන්නේ කාටද විවාහය අවසන් කිරීමේ චේතනාව තියෙන්නේ කියන කාරණාව හොඳට සලකලා බලන්න ඕන. එහෙම සලකලා බැලුවහම සමහර වෙලාවට අපිට පේනවා අර වෛවාහික නිවසෙන් පිට වුණ පාර්ශවය පිට වෙලා තිබෙන්නේ විවාහය අවසන් කිරීමේ චේතනාවකින් නෙවෙයි. ඔහුට ඇයට පිටවීමට තුඩු දෙන සිද්ධියක් වෙච්ච නිසා නැත්නම් සිදුවීම් මාලාවක් නිසා එහෙම නිසා පිටවෙච්ච පාර්ශවයට උනත් දික්කසාදය ද්වේෂාගත අතහැර යාම මත ලබා ගන්න පුළුවන්.
හොඳයි. දැන් ඒ වගේම තමයි දැන් විවාහක පදිංචි නිවසේ දැන් අපි ඉන්නකොට දැන් මට යන්න තැනකුත් නැහැ. මගේ කලත්‍රයා විසින් මට කරදර කරනවා. නමුත් දෙදෙනාටම මේ විවාහ බන්ධනය අවසන් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. කාමර දෙකක ජීවත් වෙන. දැන් දෙදෙනාටම දික්කසාදය අවශ්‍යයි. නමුත් මේ ගෙදරින් එළියට යන්නට කවුරුත් වුවමනාවකුත් නැහැ. යන්න තැනකුත් නැහැ. කාමර දෙක ජීවත් වෙන්න පුළුවන් දරුවන්ගේ කටයුතු බලා කියා ගමනින්. එකම ගෙදරක ඉන්නකොට දෙදෙනාම එකම නිවසක ඉන්නකොට දික්කසාදයක් පවරන්න පුළුවන්ද නැත්නම් ගේ එළියටම යන්න ඕනද? ගෞරී දැන් ඇත්තටම මෙවැනි සිදුවීම් අපි දකිනවා සමහරලාට එකම ගෙදර කාමර දෙක සිටිනවා සමහරලාට උඩ තට්ටුවේ සහ පහළ තට්ටුවේ සිටිනවා එවැනි දෙයක් එවැනි සිදුවීමක වුණත් මම කිව්ව අර කලින් සඳහන් කරපු දේ ඒ කියන්නේ දැන් අපි දැන් මේකේ මේ වෛවාහික වරදක් මත දැන් ද්වේෂසහගත තැරයාම කියන්නේ වරදක්. ඒ කියන්නේ එක පාර්ශවයක් වරදක් සිදු කරනවා. එතකොට වරදෙන් පීඩාවට පත් වෙන පාර්ශවයට තමයි අධිකරණයේ සහනය පතන්න පුළුවන්. එතකොට ඒ පාර්ශවයට අධිකරණ ඉදිරියේ තහවුරු කරන්න පුළුවන් නම් එක ගෙදරක සිටියා ඒ අනිත් පාර්ශවය වෛවාහික වරද ද්වේෂසහගත තැරයාමේ වෛවාහික වරද සිදු කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අර විවාහය අවසන් කිරීමේ චේතනාව ඒ අනිත් පාර්ශවයට තිබෙනවා කියලා එවැනි අවස්ථාවක ඒ අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් නම් එකක නිවසක සිටියත් ඒ දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. හොඳයි. දැන් සමහර වෙලාවට තමන්ගේ කලත්‍රයා ඉන්න පුළුවන් විදේශගතව. කියන්නේ පිටරට රස්සාවල් වලට ගිහින් පුළුවන් තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ දැන් කාලයක් තිස්සේ ඔවුන්ට එන්න බෑ. අපි කියමුකෝ අවුරුදු 4ක් 5ක් හරි රැකියාවේ ස්වභාවය අනුව එන්න බෑ. දැන් ඉතින් සැප දුක හොයා බලනවා තමන්ට මුදල් ලැබෙනවා මේ වෛවාහික නිවසේ කටයුතු පිළිබඳව දුරස්ත විඳලා හොයා බලනවා. දැන් ඔහොම ඉන්නකොට කාලයක් ගිහිල්ලා මේ තමන්ට දුරකථන ඇමතුම් ලබා දෙන්නේ නැහැ. තමන්ව කෙයා කරන්නේ නැහැ. මේ වගේ වෙලා දැන් පිටරට ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ඉන්නකොට ද්වේෂ සහගත අතර යාමට අපිට නඩුවක් පවරන්න පුළුවන්ද? දැන් රස්සාව නිසානේ මිනිස්සයා පිටරකට වෙලා ඉන්නේ. දැන් එවැනි අවස්ථාවක විවාහ බන්ධනය අවසන් කරන්නට උන්ට අවශ්‍ය වෙලා තිබෙනවා නම් ඔය ද්වේෂ සහගත අතර යාමට විදේශගතව සිටින පුද්ගලයෙක් වෙනුවෙන් ගන්න පුළුවන්ද? මෙහෙමයි ගෞරි දැන් අපිට ප්‍රායෝගිකව විවිධ විදිහේ සිද්ධි අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ එක නඩුවකට අදාළ කාරණා තවත් නඩුවකට අදාළ කාරණා වලින් වෙනස් වෙනවා. එතකොට අපි හැම වෙලාවෙම අපි සලකලා බලන්නේ අර මූලික අවශ්‍යතාව. දැන් ද්වේෂසහගත අතහැර යාම ගත්තොත් එහි ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙන්න ඕන. දෙවනුව අර ඒ ක්‍රියාව සිදු කරන පුද්ගලයාගේ චේතනාව. දැන් අපි කියමු මේ රට ගිහිල්ලා ඉන්න කෙනා හිතා මතාම ආපසු මේ වෛවාහික නිවසට නොපැමිණීමේ චේතනාවෙන් දිගින් දිගටම විදේශගතව රැඳිලා සිටිනවා නම් වෛවාහික නිවස නැත්තම් ඒ පවුලට සිදුගත තමන්ගේ වෛවාහික පාර්ශව වෙනුවෙන් කළ යුතු වෛවාහික යුතුයකම් ඉටු කරන්නේ නැත්තම් සහ එයා ඒ විදේශගතව සිටින පුද්ගලයා මේ විවාහය අවසන් කිරීමේ චේතනාව ප්‍රකාශ කරලා තියෙනවා නම් එවැනි ඒ කාරණා අපිට අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් නම් එවැනි අවස්ථාවක වුණත් දික්කසාදයක් ලබා ගැනීම සඳහා නඩු පැවරීම හැකියාව තිබෙනවා. හැබැයි ඉතින් මේ සියලුම දේ මම අර සඳහන් කරපු අර මූලික අවශ්‍යතාවයන් දෙක. ඒ කියන්නේ මේ දැන් අපි කියන විත්තිකාරයව කරන පාර්ශවය නැත්නම් අපි වරද පටවන පාර්ශවය මේ වෛවාහික නිවස අතහැරලා ගොස් තිබෙනවා. කියන්නේ ද්වේෂසහගතව අතහැර ගොස් තිබෙනවා. ඒ විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් තමයි එහෙම කරලා තියෙන්නේ කියන කාරණාව අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ. එතකොට සාක්ෂි මත තමයි ඇත්තටම ඒ ගැන සලකලා බලන්න වෙන්නේ. හොඳයි. දැන් අපි කතා කරමු මේ අනාචාරය ගැන. දෙවෙනි වෛවාහික වරද පිළිබඳව මේ අනාචාරය දවංගේ කලත්‍රයා තවත් තැනැත්තෙකු තැනැත්තියක සමග අනියම් සම්බන්ධතාවයක් අනාචාරය යෙදෙනවා කියලා තමන් දැනුවත්ව
ඉන්නවා. ඊට පස්සේ පුළුවන් ද අපිට දැන් කොහොමද ඒ කාරණේ සම්තෘප්ත කරගෙන අපි දික්කසාද නඩුවක් පවරන්නේ? ඒක විශේෂ පරිපූර්ණ කළ යුතු කාරණා තිබෙනවා ධනාචාරය වෛවාහික වරද සම්බන්ධයෙන් නඩුවක් පවරද්දී. ගෞරි මම ඔබේ ප්‍රශ්නයට පිළිතුර දෙන්න ඉස්සෙල්ලා මට මේ එක දෙයක් අමතක වුණා ඉස්සෙල්ලා කියන්න අමතක වුණා කියන්නේ වචනේ කියන්න අමතක වුණා. අපි දැන් අර ඔබ ඉස්සෙල්ලා ද්වේෂසහගත තැහැර යාම ගැන ඔබ ප්‍රශ්නයක් ඇහුවා. අර වෛවාහික නිවසෙන් එළියට පිටවීමට තුඩු දෙන අවස්ථාගත කරුණු සැලසුණු අවස්ථාවක්. එවැනි අවස්ථාවකදී ඒ අපි කියනවා ඒ දැන් එළියට ගිය පාර්ශවය එළියට ගියේ අර නිවසේ තවදුරටත් රැඳී සිටින පාර්ශවයේ ක්‍රියාවන් හේතු කොටගෙන නම් එම පුද්ගලයාට අපි කියනවා අනුමිත ද්වේෂසහගත අතහැර යාම මත අර එළියට ගිය පාර්ශවයට අනුමිත ද්වේෂසහගත අතහැර යාම කියන වෛවාහික වරද මත දික්කසාදයක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම ගෞරි මෙහෙමයි. දැන් අනාචාරය අපේ මේ වෛවාහික නීතියේ අපි ඒක දික්කසාදයක් ලබා ගැනීම සඳහා හේතුවක් වශයෙන් තිබුණාට අද මේ වර්තමානයේ වන විට අපිට මේ අනාචාරය අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමේ ප්‍රායෝගිකව සෑහෙන්න දුෂ්කර තත්යකට පත් වෙලා තියෙනවා. මොකද මේ අනාචාරයේ හැසිරෙන පුද්ගලයන්ුත් බොහොම කල්පනාකාරීව සාක්ෂි ඉතිරි නොකර තමයි එවැනි ක්‍රියාවන් වල නිරත වෙන්නේ. මොකද දැන් අනාචාරය කියන වරද මත අපි දික්කසාදයක් ලබා ගන්නකොට ලබා ගැනීම සඳහා අපි අධිකරණයෙන් ඉල්ලීමක් කරනකොට මේ අනාචාරය සිදුවෙච්ච දිනය වෙලාව ස්ථානය වැනි කරුණු අපේ පැමිණිල්ල අපි සඳහන් කරන්න ඕන. ඊට පස්සේ ඒ දැන් තමන්ගේ වෛවාහික පාර්ශවයට විරුද්ධවනේ මේ චෝදනා ගොනු කරන්නේ. එතකොට එම පාර්ශවය අනාචාරයේ හැසිරෙන නැත්නම් හැසුරුණ ඒ තෙවන පාර්ශවය එම නඩුවට විත්තිකාරයෙක් කරන්න ඕන. අපි කියන සමවිත්තිකරුවෙක් වශයෙන් ඇතුළත් කරන්න ඕන. ඒතර සමවිත්තිකරුවෙක් නොකරන්න පුළුවන් විශේෂ අවස්ථා කීපයක් තිබෙනවා. ඉතින් එහෙම ඒ අවස්ථාවන් වලට වැටෙනවා නම් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත්තොත් විතරයි එහෙම සමවිත්තිකරුවෙක් නොකර සිටින්න පුළුවන්. එහෙම නැත්නම් සමවිත්තිකරුවෙක් කරන්න ඕන. මොකද එහෙම සමවිත්තිකරුවෙක් කරන්නේ එම පාර්ශවයටත් තමන්ගේ නිදහසට කරුණු කිවීමට අවස්ථාවක් දෙන්න ඕන නිසා. එතකොට මේ වගේ ප්‍රායෝගික ගැටලු කීපයක් තිබෙනවා. ඊළඟට අනාචාරය කියන වරද අධිකරණයේ තහවුරු කරනකොට අපි අධිකරණය ප්‍රබල සාක්ෂි බලාපොරොත්තු වෙනවා. සහ දැන් අපි සාමාන්‍යයෙන් සිවිල් නඩුවලදී අධිකරණයේ තීන්දුව කරන්නේ වැඩිබර සාක්ෂි මත. නමුත් අනාචාරය කියන වරද උසාවි අපි තහවුරු කරන්න ගියාම ඔප්පු කරන්න ගියාම සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් එවැනි ප්‍රායෝගික ගැටලු තියෙනවා. නමුත් හොඳ සාක්ෂි තිබෙනවා නම් අපිට මම අර කලින් සඳහන් කරපු අනාචාරයේ හැසිරෙච්ච දින හෝ දින ඒවා වේලාවල් අවස්ථා කීපයක් තියෙනවා නම් ඒ අවස්ථාවන් ගැන විස්තර ඒ පුද්ගලයාගේ නම ගම අපි දන්නවනම් අපිට සමවිත්තිකරුවෙක් කරලා ඒ සියලු විස්තර එළිදරව් කරලා ඒව අධිකරණයේ සනාථ කරලා ඒ අවශ්‍ය සහනය ලබා ගැනීම හැකියාව තිබෙනවා. හොඳයි. දැන් ඒ වගේ දැන් අනාචාරය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට ඔය අපිට ඇහෙන දෙයක් තමයි අධිකරණයේ ඉදිරියේ ඉහළ සාක්ෂි මත මේක ඔප්පු කරන්නට ඕන කියලා. කොහොමද මේ ඔප්පු කරනවා කියලා කියන්නේ? ඒ කියන්නේ අනාචාරය කියන්නේ ඒ විරුද්ධ පාර්ශවයේ සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වුවා කියන තැනට එන්නට ඕනද? එහෙමත් නැත්නම් ඔය ප්‍රේම සම්බන්ධතා එහෙම නැත්නම් තවත් පාර්ශවයක් එක්ක දුරකථන සංවාද ඔස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතා එහෙම නැත්නම් සෙක්ස්ටිං ඒ වගේ අවස්ථාවලදී කියන්නේ ලිංගිකත්වයේ හුවා දක්වන මැසේජ් යවන්න පුළුවන්. ඒවත් අනාචාරයට වැටෙනවද? කවුරුනේ අතරම වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ අද මේ තාක්ෂණය නැත්තම් මේ ස්මාර්ට් ෆෝන් මේ අන්තර්ජාලය මේ මැසේජිං හරහා ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක්. නමුත් එය ඔබ කලින් සඳහන් කරු ආකාරයට ඔබ අසා සිටි ආකාරයටම මේ අපි අනාචාරය කියනකොට එය ලිංගික සම්බන්ධතාවයක් මට්ටමට ගිහිල්ලා තිබෙන්න ඕන. ඉතින් මේ විවාහෙන් පිට තෙවන පාර්ශවයන් සමග
මේ පණිවිඩ හුවමාරු කර ගැනීම අපි කියනවා chat කරනවා කියලා messaging කරනවා. ඉතින් ඒවෙන් යම් කිසි අපි කියනවා අනියම් සම්බන්ධතාවයක් ඔප්පු කරන්න පුළුවන් වුණත් එවැනි දේවල් මගින් අනාචාරය ඔප්පු කිරීම ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔබ කියන විදිහට අනියම් සම්බන්ධය අනාචාරය හරි විදිහට අඳුනාගෙන තමයි මෙම වෛවාහික වරද සම්බන්ධයෙන් අපි නඩුවක් ගොනු කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මං හිතන්නේ අනාචාරය සම්බන්ධයෙන් සමවිත්තිකාරයක් හෝ විත්තිකාරියක් අපි උසාවියට හඳුන් කියන්නේ පැමිණට අඳුන්වා දෙනවා. එවැනි අවස්ථාවක ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම සමවිත්තිකාරයට හෝ විත්තිකාරියට සිදුවන අපහාසයට හෝ ඒ සිදුවෙච්ච අගතියට වන්දි ඉල්ලන්න පුළුවන්ද? ඔව් ඉතින් එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි යම්කිසි පුද්ගලයෙකුට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා නම් ඒ සඳහා ප්‍රබල සාක්ෂි තිබෙන්න ඕන. අපිට අපේ සැකේ මත විතරක් පුද්ගලයෙක්ව සමිතිකරුවෙක් කරලා මෙවැනි බරපතල චෝදනා එල්ල කිරීම නොකළ යුතුයි. මොකද ඒ හැම පුද්ගලයාටම සමාජයේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් එවැනි දෙයකදී ඔවුන්ගේ තත්ත්වයට ඒ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොඳයි, දැන් අපි අනාචාරය ගැන කතා කරනකොට දැන් තමන්ගේ බිරිඳ හෝ තම වෙනත් පුරුෂයෙක්ට දාව දරුවෙකු බිහි කරලා තියෙනවා නම් හරි, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට වෙනත් කාන්තාවකට දරුවෙක් ඉන්නවා නම් හරි, දැන් අපි දන්නවා ලිංගික සංසර්ගයේදීලා තිබෙන නිසා අනාචාරය කියන වරද ගන්න පුළුවන්. හැබැයි මේ පවුලගේ අභිමානය වෙනුවෙන් හරි මේ පවුල විවාහ බන්ධනය අවසන් කිරීමට එක් පාර්ශවයක් හරි අකමැති නිසා මේ කාරණය තමන් හෙළිදරව් කරන්නේ නැතුව විවාහ බන්ධනය අවසන් කරන්නට දික්කසාදයකට යන්නේ නැතුව ඒ දරුවා වෙනුවෙන් උපැන්නට නම දෙන්න පුළුවන් මව හෝ පියා වශයෙන්. ඒ කියන්නේ මේ අනාචාරය කියන කාරණය මුල් අවස්ථාවේදීම තමන් දන්නවා. ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් කාලයක් ගිහිල්ලා දැන් දරුවට නමක් දීලා කාලයක් ගිහිල්ලා පුළුවන් ද මේ අනාචාරයට තමන්ගේ කලත්‍රයට විරුද්ධව විවාහ බන්ධනයෙන් වෙන වෙන දික්කසාදයක් සඳහා දිසාධිකරණයේ නඩුවක් ගොනු කරන්න. ඒ කියන්නේ මුල් අවස්ථාවේ අනාචාරයක් දැනගෙන තමන් මේ පිළිබඳව කිසිම විරෝධාත්වයක් දක්වන්නේ නැතුව විරෝධයක් තිබුණත් ඒක කර කියා ගන්න දෙයක් නැතුව ඉඳලා කාලයක් ගිහින් තමයි හිතෙන්නේ නෑ මම ඩිවෝස් වෙනවා කියලා. එහෙම පුළුවන්ද මුල් අවස්ථාවේ මේ ඇඩ්මිට් කරලා පස්සේ බෑයි මේ ඩිවෝස් එකකට යන්න? මෙහෙම ගෞරි, දැන් අනාචාරය වරදට අපි කො සරලව ගත්තොත් ඔය වරදට සමාව දීම අපි මේ විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. දැන් වරද සිද්ධ වෙනවා, Taman දන්නවා. හැබැයි Taman ඒ වරද සමාව දීලා Taman ඒක අමතක කරනවා. ඉතින් එවැනි අවස්ථාවකදී පසු කාලයකදී ඒ ප්‍රශ්නේ නැවත මතු කරලා අනාචාරය මත දික්කසාදයක් ඉල්ලා සිටීම කළ නොහැකි. හොඳයි. ඒ වගේම තමයි අපේ අවසාන කාරණය මේ ලිංගික බෙලහීනතාවය සම්බන්ධයෙන්. දැන් යම්කිසි පාර්ශවයක් විවාහ වුණායින් පස්සේ ඇතිවන ලිංගික බෙලහීනතාවයට ඩිවෝස් වෙන්න පුළුවන්ද? මම ඔබෙන් අහන අවසාන වශයෙන් අහන ප්‍රශ්න. නෑ, මෙහෙමයි. දැන් අපේ නීතියේ පැහැදිලිව තිබෙනවා මම කලින් සඳහන් කරුවෝ ඒ කාරණා තුනේ තුන්වෙනි කාරණේදී පැහැදිලිව කියනවා විවාහ වෙන අවස්ථාවේදී පවතින ලිංගික බෙලහීනතාවය. ඒ කියන්නේ ඒ පුද්ගලයා ඒ දෙපාර්ශවයෙන් කවුරුහරි අදාළ පුද්ගලයා විවාහ වෙන අවස්ථාවේදී ඔහු ලිංගික බෙලහීනතාවයෙන් පෙරුණායික් වෙන්න ඕන. එහෙම නැතු විවාහයෙන් පසුව අපි මොකක් හරි අසනීප තත්ත්වයක් හරි අනතුරක් හරි වෙන දෙයක් සිද්ධ වෙලා ඇති වෙන බෙලහීනතාවයක් මත ඒ මම කිව්ව කාරණාව උඩ දික්කසාදයක් ලබා ගන්න බෑ. නීතිය පිළිගන්නා කාරණාව විවාහ වෙන අවස්ථාවේ පවතින ලිංගික බෙලහීනතාවය. හොඳයි, දැන් අද අපි කතා කරේ විවාහ බන්ධනයෙන් වෙන්වීම සම්බන්ධයෙන් කාරණා තුනක් කතා කරා. දික්කසාදය, ඒ වගේම ශූන්‍ය විවාහ සහ වාසෙන් හා සම්වාසෙන් වෙන්වීම සම්බන්ධව. ඒන් අද අපි කතා කරේ මේ දික්කසාදය සම්බන්ධව. ඉතින් මේ ඉදිරි දවසක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ශූන්‍ය විවාහ කියන්නේ මොනවද? ඒ වගේම වාසෙන් හා සම්වාසෙන් වෙන්වීමෙන් කොහොමද විවාහ බන්ධනයක් අවසන් කරන්නේ කියලා. ඉතින් අද දවසේ මේ විවාහ බන්ධනයෙන් වෙන්වීම සම්බන්ධව එක් කාරණයක් පිළිබඳව කතා කිරීමට
අප නීති වැඩසටහන පැමිණි නීතිඥ කපිල ලියනගමගේ මහතාට බෙහෙම ස්තුතියි. අයබෝවන් ඔබතුමන්ට. ඔව් ඉතින් අපි ඔබට පොරොන්දු වෙනවා ඊළඟ දවසේදී මේ ශුන්‍ය විවාහ සහ වාසෙන් හා සම්වාසෙන් වෙන්වීම සම්බන්ධයෙන් කතා කිරීමට නීතිය වැඩසටහනෙන් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා. හැබැයි ඔබට නැවතත් මතක් කරන්නේ රැඳී ඉන්න උදායිරත් සමගින්. ඔබ මේ වෙලාවේ උදායිර ටිකක් සැලකිල්ලෙන් අවධානයෙන් අගෙන ඉන්නවා ඇති බලාගෙන ඉන්නවා ඇති කියලා අප දන්නවා. නීතිය ගැනනේ අපි කතා කරේ. ඒ නිසා ඔබේ මනස සුවපත් කරන්නත් එක්ක ගීතයක් සූදානම් කරගන්න අපි කල්පනා කළා. ගීතේ රස විඳිමු. ඉනන්තුරු නැවතත් උදායිරට එකතු වෙමු.